භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. Sadhu, sadhu, sadhu. මිචිගන් ග්‍රේට් ලේක්ස් බෞද්ධ විහාරස්ථානයේ අපේ කල්යාණ මිත්‍ර පූජනීය පඬිත යටිනුවර සංකිච්ඡ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගෙන් අවසරයි. ශ්‍රද්ධාකාමී කාරුණික ගුණගරුක පින්වතුනි, අද ඔබ හැම කෙනෙක්ම 2021 වසරේ පළමු පොහොය වෙනුවෙන්, දුරුතු පොහොය වෙනුවෙන් අෂ්ටාංග උපෝෂත සීලාදිය සමාදන් වෙලා දවසම සිල්වත් ගුණවත් පිරිසක් ලෙස ගත කරලා සූදානම් වන්නේ මේ සවස් යාමේ තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් දහම් කරුණක් ශ්‍රවණය කරන්ට. මේ සංකිච්ඡ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ අපිට අවස්ථා කීපයකදී මිචිගන් ග්‍රේට් ලේක්ස් බෞද්ධ විහාරස්ථානයට වැඩම කරන ලෙස ආරාධනා කළා. අපි කැනඩාවට වැඩපු අවස්ථාවල, ඒ වගේම අපි ඇමරිකා එක්සත් ජනපදයට වැඩම කරපු අවස්ථාවල. නමුත් ඒ හැම වෙලාවකම ඒ වැඩසටහන් වල තිබිච්ච කාර්යබහුලතාවය නිසා අපට සහභාගී වෙන්නට අවස්ථාවක් උදා වුණේ නැහැ. නමුත් අපි තාම සතුටු වෙනවා Zoom තාක්ෂණය ඔස්සේ හරි මේ වගේ ධර්මානුශාසනාවක් මිචිගන් බෞද්ධ විහාරස්ථානයේ අපි පින්වත් දායක පිරිස වෙනුවෙන් සිත කරලා දෙන්නට අපට අවස්ථාවක් උදා වීම ගැන, වෙලාවක් යොදා ගන්නට පුළුවන් වීම ගැන අප ඊටාම සතුටටපත් වෙනවා. අපි මේ දිනවල වැඩ සිටින්නේ ජපානයේ ෆුජි සුගත සේනාසනයෙහි. ඉතින් ජපානයේ වෙලාව උදේ 6යි මම හිතනවා මිචිගන් වල හවස 4ට විතර ඇති කියලා. ඉතින් අද පින්කමේ දායකත්වය දරන්නේ ස්ටීව් බර්ග් මහත්මයාණන්, අපේ සායනහස සිහි කළා. දිලන් වීරකෝන් මහත්මයා සහ නිලුකා වීරකෝන් නෝනා මහත්මිය, අසංග රාමනායක මහත්මයාණන්, රංජනි දරණියගල මහත්මිය, ශසික සහ මහේෂා මාකන්දුර යුවල ඒ දෙපළ තමයි අද පින්කමේ දායකත්වය අරගෙන කටයුතු කරන්නේ. ඒ ඇත්තන්ගේ අරමුණු අපේ සායනහන්සේ සිහි කළා. මාත් අවසානයේ ඒ සිහිපත් කිරීම නැවත කරලා පින් අනුමෝදන් කිරීම ආදිය සිද්ධ කරනවා. ඉතින් හැමෝම ධර්මානුශාසනාව බොහොම අවධානයෙන් තමන්ගේ මයික් එක ඔෆ් කරගෙන ඒක මියුට් කරලා, නමුත් කැමති කෙනෙකුට කැමරාව ඔන් කරලා තියාගන්නට පුළුවන්කම තිබෙනවා. තම අවධානයෙන් මේ දේශනාව ශ්‍රවණය කරයි කියලා මම අපේක්ෂා කරනවා. පින්වතුන් එක්ක අද අපි කල්පනා කරා කතා කරන්නට අපේ තථාගතයන් වහන්සේ අපිට වදාළ ඒ උතුම් ධර්ම මාර්ගයෙහි, ඒ උතුම් ශ්‍රී සද්ධර්මයෙහි එන තව වටින උතුම් ධර්ම සංකල්ප කිපයක් පිළිබඳව. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපට උන්වහන්සේගේ දේශනාවන් සිද්ධ කරන්නේ දුකින් නිදහස් වීම සඳහා.
උන්වහන්සේගේ ප්‍රථම ධර්මානුශාසනාව වන දම්සක් පැවතුම් සූත්‍රයේ ඉඳලා අපේ තේරවාදී බෞද්ධ සම්ප්‍රදාය පිළිගන්නේ තථාගතයන් වහන්සේගේ අවසාන උපදේශය කියලා යේ ධම්මා හේතුප්පබවා ඒ හටගත්තු ධර්මයන් සම්බන්ධව උන්වහන්සේ අවසාන වශයෙන් වදාළ අවවාදය අපිට කුමක්ද? වය ධම්මා සංඛාරා කිය. ඒ හටගත්තු සියලුම සංස්කාරයන් යම් ධර්මයක් හටගත්තද යම් ධර්මයක් සකසුණාද හේතු ප්‍රත්‍ය වලින් ඒ සියලුම සංස්කාර ධර්මයන් නැති වෙනවා. ඒ හින්දා අපි වහවහ ඉක්මන් විය යුතුයි. නැත්නම් කුසලයට අපි එකතු විය යුතුයි. ප්‍රඥාව අප දියුණු කරගත යුතුයි කියන එක තමයි. එනම් දුකින් නිදහස් වීමට අප උත්සුක විය යුතුයි කියන එක තමයි අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ආරම්භක දේශනාවේ ඉඳලා අවසාන දේශනාව දක්වා සියලුම දේශනාවන්හි අන්තර්ගතය වන්නේ. ඒ හින්දා අපේ පින්වතුන්ලා කිනම් සූත්‍ර දේශනාවකින් කිනම් ගාථා ධර්මයකින් ධර්ම ශ්‍රවණය කළත් එහි මූලික අරමුණ විය යුත්තේ දුකින් නිදහස් වීම. సంతానගත දුකින්, සංසාරික දුකින්, සමාජගත දුකින් නිදහස් වීම ඒ තථාගත දේශනාව ශ්‍රවණය කරන, ඉගෙන ගන්න, පුහුණු වෙන ශ්‍රාවකයාගේ මූලික අරමුණ වෙන්න ඕන. උන්වහන්සේගේ දේශනා ඇතුලේ අපේ ආර්ථික ජීවිතේ වඩා ඵලදායී කරගන්න, අපේ ගෘහස්ත විවාහක පිරිසට ඒ විවාහක ජීවිත ඵලදායී කරගන්න, හොඳ රටක් රාජ්‍යයක් ගොඩනගා ගන්න අවශ්‍ය උපදෙස් නෑ කියලා නෙමෙයි මේ කියන්නේ. එවැනි උපදෙස් ලබා දෙන සූත්‍ර දේශනාවන්හි සමස්ත අන්තර්ගතය අවධානය යොමු කරාම අපට පේනවා උන්වහන්සේ අපට අවධාරණය කරලා තියෙන්නේ මේ සංසාරික දුකින් නිදහස් වෙන්න අවශ්‍ය කරන මාර්ගෝපදේශය. දැන් බලන්න මහා මංගල සූත්‍රයේ ආරම්භක ගාථාවල ඉඳලා මම මේ කාලේ ධර්ම විවරණයක් අරගෙන ඉන්නවා අපේ බුද්ධ පුතුන් Facebook පිටුව ඔස්සේ. එහි දැන් අවසාන අධ්‍යයරට එමින් තියෙනවා. මුල් අධ්‍යයරෙහි මුල් ගාථා ධර්මවල සම්පූර්ණයෙන්ම සාකච්ඡා කළේ මොනවද? ලෞකික ජීවිතය තුළ මිනිසෙකු දියුණු පවුණු කරගත යුතු අධ්‍යාපනයේ සාර්ථකත්වයට, ආර්ථික ජීවිතයේ සාර්ථකත්වයට, සමාජ සංස්ථාවේ සාර්ථකත්වයට අත්‍යවශ්‍ය කරන මූලික ධර්ම සංකල්ප තමයි මේ සාකච්ඡා කරන්නේ. දැන් පෙරේදා දවසේහි සහ ඊයේ දවසේහි මා සාකච්ඡා කරන මංගල ධර්ම අතරට එකතු වුණේ තපෝච බ්‍රහ්මචර්යංච අරිය සත්‍යාන දස්සනං නිබ්බාන සච්චි කිරියාච ඒතං මංගල මුත්තමං උතුම් චතුරාර්ය සත්‍ය දැකීම පිළිබඳ, උතුම් නිර්වාණ ධර්මය සාක්ෂාත් කර ගැනීම පිළිබඳ. එතනින් එහාට ඉදිරියට ගමන් කරද්දී අෂ්ටලෝක ධර්මෙහි අකම්පිත සිතක් ඇති පුද්ගලයෙකු බවට පත්වීම. එතකොට අපිට පේනවා මුලින්
හොඳ පරිසරයක් අදා ගැනීම, සත්පුරුෂයෝ ඇසුරු කිරීම, කල්යාණ මිත්‍ර සේවනය, මව්පියන්ට සැලකීම, දම් පැන්දීම, මත්පැනින් මත්වතුරින් අයින් වීදීම. ඒ වගේ මූලික පුහුණුවකට අවශ්‍ය කරන ධර්ම කොට්ටාස තථාගතයන් වහන්සේ අවධාරණය කරමින් ඇවිල්ලා ඕනම දේශනාවක අවසානයේ වෙනකොට උන්වහන්සේ අපිට මේ ලෝක දුකින් නිදහස් වෙන්න විතරක් නෙමෙයි සසර දුකින් නිදහස් වෙන්න අවශ්‍ය උපදේශනේ තියෙනවා. හැම දේශනාවක් කාට හරි කියන්න පුළුවන් වුණොත් භාග්‍යවතුන් වහන්සේගේ දේශනා ඇතුලේ තියෙන්නේ මෙන්න මේ දේශනාවේ තියෙන්නේ මේ ලෝක ජීවිතේට, මේ දේශනාවේ තියෙන්නේ සතුටින් ඉන්න නෑ. සියලු දේශනාවල තියෙන්නේ දුකින් නිදහස් වෙන්න, ඒ සදාකාලික සතුට, ඒ සදාකාලික සැපය උදා කරගන්න. සියලු දේශනා. ඒ නිසා කාටවත් දුකින් නිදහස් වෙන්න උපකාර කරන්නේ නැති දේශනාවක් කියලා දේශනාවක් තථාගතයන් වහන්සේගේ ධර්මය ඇසුරින් පෙන්වා දෙන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. කවුරු හරි කියනවනම් මහා මංගල සූත්‍රයෙන් බණ අහලා කොහොමද අපි දුකින් නිදහස් වෙන්නේ? සිංගාලෝවාද සූත්‍රයෙන් බණ අහලා කොහොමද දුකින් නිදහස් වෙන්නේ? පරාභව සූත්‍රයේ තියෙන දේවල් අහලා කොහොමද දුකින් නිදහස් වෙන්නේ කියලා අහුවොත් ඒත් අර සර්පයා වැරදි තැනින් අල්ලා ගත්තා වගේ තමයි. සර්පයා වැරදි තැනකින් ඇල්ලුවොත් සර්පයා අල්ලන කෙනා ඔහු ඒ සර්පයාම දෂ්ට කිරීම නිසා ඒ විසෙන් මිය යන්න තියෙන ඉඩකඩ වැඩි. ਉਹ දරුණු රෝගයකට ගොදුරු වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ වාගේ තමයි යම්කිසි කෙනෙක් මේ තථාගත ධර්මය, තථාගත දේශනාව වරදවා ගත්තොත් මේ සූත්‍රයේ දුකින් නිදහස් වෙන්න දෙයක් නැහැ කියලා. අන්න එතෙන්දී අපේ බෞද්ධ ඇත්තට වරදින්ට පටන් ගන්නවා. බෞද්ධ ශ්‍රාවකයාට වරදින්ට පටන් ගන්නවා. මොකද එයත් සමස්තයක් ලෙස තථාගත දේශනාවේ මූලික හරය කුමක්ද කියන එක ගැන අවබෝධයකින් තොරව කටයුතු කිරීම නිසා. එනිසා හැම බුද්ධ දේශනාවකම ඒ වගේම තථාගතයන් වහන්සේගේ සම්මුඛ ශ්‍රාවකයින්ගේ සෑම දේශනාවකම සාරිපුත්ත මහරහතන් වහන්සේගේ, කච්චායන මහරහතන් වහන්සේගේ, මොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ, ආනන්ද මහතෙරුන් වහන්සේගේ, අනුරුද්ධ මහතෙරුන් වහන්සේගේ, උපාලි මහතෙරුන් වහන්සේගේ දේශනාවන් අපිට පෙළදහමේ හමු වෙනවා. ඒ සම්මුඛ ශ්‍රාවකයින් වහන්සේලා සියලු දේශනාවල තියෙන්නේ දුකින් නිදහස් වෙනවා. ඒ නිසා අපි සෑම කෙනෙක් උතුම් ශ්‍රී සද්ධර්මය තුලින් මාර්ගය පාදාගත යුතු වන්නේ දුකින් නිදහස් වෙන්න. දුකින් නිදහස් වීම කියලා කියන්නේ එක පංචස්කන්ධයක් නිසා විඳින දුක තව පංචස්කන්ධයකට මාරු කිරීමක් නොවන බව නම් අවබෝධ කරගෙන ඉන්න ඕන. දැන් අපි පංචස්කන්ධයක් එක්ක වැඩ කරන රූප වේදනා සංඥා සංකාර කියන මේ පංචස්කන්ධයත් එක්ක විවිධ සමාජ කණ්ඩායම් අතර විවිධ අනන්‍යතා සහිතව උත්පත්තිය ලැබලා විවිධ වෙනස්කම් එක්ක අපි මේ පංචස්කන්ධෙත් එක්ක ගමනක් යමින් තිබෙනවා මේ භවයේ. ඉතින් හැමෝටම හිතෙන එකක් තමයි මම දුක් විඳිනවා, අනිත් අය නම් දුකක් විඳින්නේ නැහැ, ඒගොල්ලෝ සන්තෝෂෙන් ඉන්නවා.
අපිට තමයි ප්‍රශ්න. අරගොල්ලොන්ට නම් ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ. කොහොම අපේ පංචස්කන්ධේ ඇසුරු කරගෙන විඳින දුක පිළිගත්තට අපි හිතනවා අසුවල් පංචස්කන්ධෙට එහෙම ප්‍රශ්නයක් නැතුව ඇති කියලා. ඒ හින්දා අපි හිතනවා අපේ තැනින් එතෙන්ට මාරු වුණා නම් අඩුම මේ ආත්මේ බැරි නම් ඊළඟ ආත්මේ හරි එතෙන්ට ගියා නම් අපේ ප්‍රශ්න ඉවර වෙයි. අපි සැනසීමෙන් ඉඳී, අපි සතුටින් ඉඳී, දුකක් නැතුව ඉන්න පුළුවන් වෙයි. ඔය ආදී වශයෙන් අප කල්පනා කරන රටාවක් තියෙනවා. නමුත් කවදාවත් එවැනි කල්පනාවක් තුළ එවැනි දැක්මක් තුළ කටයුතු කරලා මතක තියාගන්නට ඕනේ අපි කාටවත් අපි කිසිම කෙනෙකුට දුකින් නිදහස් වීමක් පිළිබඳව හිතන්ටවත් පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. දුක තව තැනකට මාරු කරන්න පුළුවන්. ඒ කියන්නේ මනුෂ්‍ය ලෝකයේ අපි දුක් විඳිනවා කියලා අපි දිව්‍ය ලෝකේ උප්පත්තිය ලැබුවොත් මනුෂ්‍ය ලෝකයේ පංචස්කන්ධයක් දරන කෙනෙකුට නැති නමුත් තවත් කාම භවයක් වෙච්ච දිව්‍ය ලෝකයේ පංචස්කන්ධයක් දැරීම නිසා එයට උපාදාන වූ තැනැත්තෙක් ලෙස විඳින දුක් ටික අනිවාර්යෙන්ම දේවතාවෙක් විදියට ඉපදුනත් දේවතාවියක් විදියට ඉපදුනත් අනිවාර්යෙන්ම අපිට විඳින්න සිද්ධ වෙනවා. මොකද කිසිම පංචස්කන්ධයක් අපි උපාදානය කරගෙන හිටියට ඒවා නිත්‍ය ස්වභාවයක් දරන්නේ නැහැ. අනිත්‍ය ස්වභාවයෙන් යුක්ත. අනිත්‍ය ස්වභාවයෙන් යුක්ත පංචස්කන්ධයක් උපාදානය කරගෙන ඉන්නකොට සෑම මොහොතකම දුක කියන ධර්මතාවය අපි අත්විඳිනවා. ඒ විතරකුත් නෙමෙයි මමය, මගේය, මගේ ආත්මය, මේ මගේ ජීවිතය, මේ මගේ ලෝකය ආදි වශයෙන් මමත්වයකින් ආත්ම වශයෙන් කිසිම දෙයක් බ්‍රහ්ම ලෝකෙදී ලැබෙන දෙයක්වත් දිව්‍ය ලෝකෙදී ලැබෙන දෙයක්වත් රජෙක් විදියට ලබන දෙයක්වත් සිටුවරයෙක් විදියට ඇමතිවරයෙක් විදියට මන්ත්‍රීවරයෙක් විදියට ප්‍රකෝටිපතියෙක් විදියට මහා ජනප්‍රිය පුද්ගලයෙක් විදියට රූප රාජිනියක් විදියට ජනප්‍රිය නළුවෙක් විදියට නැත්තම් ලෝකේ ඉන්න ප්‍රකට ධනවතෙක් විදියට නේ කිසිවෙකු විදියටවත් ලබන කිසිම දෙයක් නිට්ටය කියන ධර්මයටයි අනිත්‍ය ධර්මයටයි. ඒ අනිත්‍ය දේ උපාදාන කරලා නම් ඉන්නේ, දැඩිව අල්ලගෙන නම් ඉන්නේ. හැම එකක් තුලම දුක. ඒ කිසිම දෙයක් සදාකාලිකව නොවෙනස්ව මම කියලා මගේ කියලා ආත්ම වශයෙන් පවත්වගෙන යන්න බෑ. දැන් අපි කොච්චර ආස වුණත් මේ ආත්මේ අපි ආස ටික අපිට ඊළඟ ආත්මෙට අරන් යන්න පුළුවන්. කිසිසේත්ම බෑ. මම ආසයි මගේ ඇස් දෙකට. හැබැයි මට මගේ නාහෙනම් පෙන්වන්න බෑ. එහෙම කියලා අපට පුළුවන්ද අපේ ඇස් දෙක ඊළඟ ආත්මෙට වසඟ කරගෙන ගෙනියන්න නාහෙ තියලා? කිසිසේත්ම. يعني මම කරගෙන මගේ කරගෙන අපිට ආස ටික සංසාරේ අරන් එන්න පුළුවන් වුණා නම් මේ ආත්මේ අපි අපේ කයේ අඩුපාඩුකම් ගැන හිත කයේ ප්‍රශ්න ගැන හිත මං හිතන්නේ දුක් විඳින එකක් නෑ. මොකද අපි සංසාරේ ආපු ගමනේ හැටියට ආපු ඒ දීර්ඝ භව ගමනේදී ඉතින් අපි මොනතරම් එහෙම අකමැති දේවල් හලලා දාලා එන්න කැමති දේවල්
අතෑරලා එන්න කැමති දේවල් තියෙන්න ඇත. කොහොම හරි අරගෙන ගැට ගහගෙන මගේ කරගෙන යන්න කැමති දේවල් අපිට මේ සංසාර ගමනේ මොන තරම්නම් තියෙන්න ඇත. ඒත් ඇත්තම කාරණේ මේ භවය තුලත් අපි අතෘප්තිමත් වෙන්න බොහෝ දේවල් අපේ මනසින් සකසගෙන උපාදානය නිසා තෘෂ්ණාව නිසා අපේ බොහෝ දේවල් අතෘප්තිමත් වෙන්න දුකටපත් වෙන්න දේවල් නිර්මාණය කරලා එහින්දා අපේ පින්වත් පිරිස උත්සාහ කළ යුත්තේ කුමකටද මම අපේ සංකීර්ත සායනාංශේ අපි කාගෙත් එකම වීරිය විය යුත්තේ කුමක්ද පුළුවන් නම් මේ ආත්ම භාවය තුලදීම උතුම් මගඵල නිවන සාක්ෂාත් කිරීම පුළුවන් අඩුම මේ ආත්ම භාවය තුල එවැනි උතුම් අවබෝධයකට පත්වෙන්න නොහැකි නම් යටත් පිරිසේ ඕතාපන්න වෙන උතුම් මාර්ගඵලයක්වත් අත්පත් කරගෙන දුකින් නිදහස් වෙන්න අපි උත්සාහ කරනවා. එතකොට තව භව 7කට විතරනේ මේ දුක අරන් යන්න තියෙන්නේ. දරුවෝ ඉන්නකොට තියෙන දුක, දරුවෝ නැතිකොට තියෙන දුක, සල්ලි තියනකොට තියෙන දුක, සල්ලි නැතිකොට තියෙන දුක, කීර්තිය තියනකොට තියෙන දුක, අපකීර්තිය තියනකොට තියෙන දුක, ලාභහින්ද තියෙන දුක, අලාභහින්ද තියෙන දුක, නින්දාහින්ද තියෙන දුක, ප්‍රශංසාහින්ද තියෙන දුක, සැපහින්ද තියෙන දුක, දුක්හින්දම තියෙන දුක, මේ සියලු දුක් අඩුම සෝතාපන්න වුණොත් කරගහගෙන යන්න වෙන්නේ භව 7කට විතරයි කියලා භාග්‍යවතුන් වහන්සේ අර අඹ ඇට ටිකක් අතේ තියාගෙන වදාළ දේශනාවෙන් අවධාරණය කළා. අඹ ඇට ටිකක් අතේ තියාගෙන භාග්‍යවත් බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා පින්වත් මහණෙනි අතේ තියෙන අඹ ඇටද වැඩි මේ දඹදිව තියෙන අඹ ඇටද? භික්ෂුන් වහන්සේලා හරි සරල ප්‍රශ්නයක් නිසා පිළිතුරු දෙනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අතේ තියෙන්නේ මොනතරම් සල්ප වූ අඹ ඇට ප්‍රමාණයක් නම් වෙන්න ඇද්ද? ඒත් මේ දඹදිව් තලයේ මේ ජම්බුද්වීපයෙහි මොනතරම් අඹ ඇට තිබෙනවා ඇද්ද කියලා. එහි වැඩි දඹදිව් තලයේ අඹ ඇට කියලා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා කවුරු හරි කෙනෙක් අඩුම තරමින් උතුම් සෝතාපන්න ඵලයටවත් පත් උනේ නැතුව ඒ ඇත්තට විඳින්ට වෙන දුක් ප්‍රමාණය මේ පංචස්කන්ධයත් එක්ක විවිධ භවවල උප්පත්තිය ලැබලා විඳින්ට වෙන දුක් ප්‍රමාණය දඹදිව් තලයේ තියෙන අඹ ඇට වලටත් වඩා වැඩි. ඒ කියන්නේ ලබන්ට තිබෙන උප්පත්ති ප්‍රමාණය, සැකසෙන භව ප්‍රමාණය. යම් කිසි කෙනෙක් යටත් පිරිසෙන් සෝතාපන්න ඵලයටවත් පත් වුණොත් මේ ආත්ම භාවයේ තුලදී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ ඇත්තට ආය දුක් විඳින්න වෙන්නේ නැත්නම් ආය උපදින්න වෙන්නේ මෙන්න මෙච්චරයි කියලා. උන්වහන්සේ අත විවෘත කරලා පෙන්නනවා. භික්ෂුන් වහන්සේලා දකිනවා උන්වහන්සේගේ මිටෙහි තිබෙනවා අඹ ඇට 7ක්. ඒකේ අවස්ථා 7ක් විතරයි. කාම භවවල ඕ වෙනත් සුගති භූමියක අවස්ථා 7ක් පමණයි උප්පත්තිය ලබන්න වෙන්නේ.
අඩුම දුක අඩු කරගන්න පුළුවන්. උතුම් සෝතාපන්න ආදී මාර්ගඵලයක් අවබෝධ කරගන්න නොහැකි වුණා. කෙනෙකුට මෙහෙමත් හිතෙන්න පුළුවන්. මට මේ ආත්මේ නම් සෝතාපන්නට වෙන්න බෑ කියලා. එච්චර හැකියාවක්, එච්චර පිනක් මට නෑ කියලා. එහෙම අය ඉන්නත් පුළුවන් නේ. මම වෙන්න පුළුවන්, ඔබ වෙන්න පුළුවන්, අපේ සායනහන්ස වෙන්න පුළුවන්, අපි ඕනම කෙනෙකුට සෝතාපන්නවත් වෙන්න බැරි තත්වයක් උදා වෙන්නත් පුළුවන්. ඒ අපේ කෙලෙස් වල තියෙන බහුලත්වයේ මත අපේ තිබෙන ඒ චිත්තචෛතසික ධර්මයන්ට නැත්නම් මේ පංචස්කන්ධයට අපි උපාදානය වෙලා ඉන්න ප්‍රමාණය මත අපට අඩුම සමහර විට මිය යන්න පෙර සෝතාපන්නවත් නොහැකි ඒ ඵලයටවත් පත්වෙන්න නොහැකි තත්වයක් උනත් උදා විය හැකි. නමුත් අපට තවත් පුංචි හරි සැනසෙල්ලක් උදා කරගන්න තැනක් තියෙනවා. ඒ තමයි සද්ධානුසාරීව ධම්මානුසාරීව කටයුතු කරන ඒ තිසරණයෙහි හරියට තිසරණය සමාදන් වෙච්ච ශික්ෂාවන් ආරක්ෂා කරන ඒ ධර්මානුධර්ම ප්‍රතිපදාවේ නියැලෙන බුද්ධ ශ්‍රාවකයෙකු බවට, ගිහි ශ්‍රාවකයෙකු බවට, පැවිදි ශ්‍රාවකයෙකු බවට, භාග්‍යවතුන් වහන්සේගේ ශිෂ්‍යයෙකු බවට, තථාගතයන් වහන්සේ අනුගමනය කරන උතුම් සිව්පිරිසෙන් කෙනෙකු බවට පත් වෙලා අපිට හොඳ ශ්‍රද්ධාවක් පිහිටුවාගෙන සීල සමාධි ප්‍රඥා ආදී උතුම් ධර්ම අවබෝධ කරගෙන ඒ ධර්මයන් අඛණ්ඩව ප්‍රගුණ කරමින් අපිට මේ භවය තුල උදා වෙන හැම දවසක්ම ගත කරන්න. අඩුම එතකොට අපේ කුසල චිත්තචෛතසික ධර්ම පරම්පරාව අප තුල දියුණු පවුණු කරනවා. ගොඩ නගනවා. එතකොට අපිට බය වෙන්නේ නැතුව, يعني බය වෙන්න ඕනේ. ඒත් පුංචි හරි සැනසෙල්ලක් ඇතුව මරණයට මුහුණ දෙන්න පුළුවන්. පුංචි හරි සැනසෙල්ල. මට මතක් වෙනවා අපේ පානදුරේ අරිය ධම්ම සාමින්ද්‍රයාණන් වහන්සේ 80 දශකයේ අගභාගයේ වෙනකම් උන්වහන්සේ ලස්සනට කවි සජ්ජායනා කරමින් මව් ගුණ පිය ගුණ අපිට කියලා දෙමින් බුද්ධ වන්දනා බෝධි වන්දනා කරමින් රටේ මහා ප්‍රබෝධයක් ඇති කළානේ අපේ සෝමසායන් වහන්සේට කලින්. උන්වහන්සේගේ එක ප්‍රකට කවියක තියෙනවා කරදරමයි ජීවිතයක හැමදාම මරණයමයි ටික ටිකවත් ලංවීම පින පමණයි තරමකවත් සෑහීම නිවන තමයි අප කාටත් සැනසීම. මොනතරම් අර්ථාන්විත උපදේශයක්ද. අපි වීර්ය කළ යුත්තේ සදාකාලික සැනසීම ලබන්න නම්, සදාකාලිකව දුකින් නිදහස් වෙන්න නම් නිවන් දකින්න. ඒ යටත් පිරිසේ අඩුම තරමේ පොඩි සැනසෙල්ලක් හරි උදා කරගන්න ඕනේ නම් භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට අනුව ඔබට මා නැවත යෝජනා කරනවා ශ්‍රද්ධා සීල ආදී ගුණධර්ම ටිකවත් අප තුල අගාධිගහ කරගත යුතුය. සංවර්ධනය කරගත යුතුය. වර්ධනය කරගත යුතුය. පුහුණු කරගත යුතු වෙනවා. නැත්තම් අපේ
ලොකු අනතුරකට සංසාර ගමනේ වැටෙන්න පුළුවන්. පින් කරගත්තම තිබෙන පොඩි හරි සැනසෙල්ල තමයි පින් කරපු ඇත්තන්ට සිල් ටික රැකගෙන දම්පැන් දීගෙන ඒ යහපත් ධර්ම ප්‍රතිපදාවකින් යුක්තව ජීවත් වෙච්ච ඇත්තන්ට අඩුම තරමින් ඊළඟ ආත්මේ සුගති භූමියක උප්පත්තිය ලැබලා සත්පුරුෂයෙක් ඇසුර ලබන්ට කල්යාණ මිත්‍රයෙක් ඇසුර ලබන්ට සද්ධර්මයක් ශ්‍රවණය කරන්ට අහන උතුම් ධර්මයක් අවබෝධ කරගන්ට එනම් මේ පංච උපාදානස්කන්ධෙහි පවතින දුක්ඛය අනිච්ච බව අනාත්ම බව අවබෝධ කරන්ට අවශ්‍ය කරන පරිසරයවත් අඩුම උදා කරගන්න. මොකද ඊළඟ ආත්මේ උප්පත්තියේ ඉඳලම හොඳ ශ්‍රද්ධාවන්ත ගුණවන්ත ධර්මානුධර්ම ප්‍රතිපත්ති පුරන අම්මෙක් තාත්තෙක් ගාව උපත ලබන්ට ලැබුණොත් පුංචි කාලේ ඉඳලම එවැනි උතුම් මඟ පෙන්වීම කරන සත්පුරුෂ පින්වන්ත කල්යාණ මිත්‍ර ගුරුවරු හම්බුණොත් සහෝදර සහෝදරියෝ හම්බුණොත් අසල්වාසීන් හම්බුණොත් අපට දුකින් නිදහස් වෙන්න අවශ්‍ය කරන ප්‍රතිරූපදේශය නිර්මාණය කර අඩුම අපි ඒ කරන පින් කුසල් ටික අපිට පිහිටක් වේ. ඇත්තටම අපි කොයි පින්කම කරත් අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරන්නේ කුමක්ද? ඉමිනා පුඤ්ඤ කම්මේන මේ පින්කමේ බලයෙන් මා මේ බාල සමාගමෝ මම බාල ඇසුරින් නිදහස් වේවා. සතන් සමාගමෝ හෝතු මට සත්පුරුෂ ඇසුර ලැබේවා. යාව නිබ්බානපත්තිය නිවන් දකින්න තාක්කල්. නිවන් දකින්න තාක්කල්. යම් දිනකද නිවන් දකින්නේ මොහොත දක්වාම මට බාල ඇසුරක් නොවේවා සත්පුරුෂ ඇසුරම ලැබේවා. පාප මිත්‍රයෝ නොවේවා කල්යාණ මිත්‍රයෝම ලැබේවා. ඒකනේ අපි කොයි පින්කම කළත් ප්‍රාර්ථනා කරන්නේ. මොකද අපි දන්නවා දුකින් නිදහස් වෙන්න බෑ රජෙක් වුණාට. රජ්ජුරුවරු මොනතරම් දැන් රජ්ජුරුවරු නෑ ජනාධිපතිලා ඉන්නේ අගමැතිලා ඉන්නේ. ඒගොල්ලෝ මොනතරම් දුක් විඳිනවද? ලංකාවේ අපි දන්න ඉතිහාසයේ රජවරු තරම් බයෙන් නේ බලය තියෙන මිනිස්සු තරම් බයෙන් අසහනෙන් තැති ගැනීමෙන් ජීවත් වෙන පිරිසක් ඉඳලා තියෙනවද? කල්පනා කරන්න. වැඩිම මිත්‍යා දෘෂ්ටි පස්සේ යන්නේ වැඩිම බලය තියෙන මිනිස්සු. මට ඊයේ මගේ දායකයෙක් කතා කළා. එයා කිව්වා එයා එක ස්ථානයකට ගිහිල්ලා කිව්වා ලංකාවේ ප්‍රකෝටිපතියෝ මහ ප්‍රසිද්ධ හැමෝම මේ ස්ථානෙට එනවා ආශිර්වාද ලබා ගන්නවා තමන්ට ලබා ගන්න දේවල් පතනවා කියලා. ඒ කියන්නේ මගේ දායකයා මට සඳහන් කළේ ඒ හැමෝම යන නිසා එයත් එතෙන්ට ගිහිල්ලා එයාගේ ජීවිතේ ප්‍රශ්න ටිකක් විසඳ ගන්න බැලුවා. මං ඒක ඇහුවම එකම දෙයයි තේරුම් ගත්තේ. මං ඇහුවා කොහොමද මේ ත්‍රිවිල් වල බස් වල ආපු මිනිස්සුද? එයා තමට කිව්වා නෑ ඔක්කොම තිබ්බේ Mercedes Benz Jaguar Prado Montero ඒව තමයි. කොහොම ඒවා 7-8 තියන අයත් ඇවිල්ලා හිටියා කියලා.
ඒක කියනකොට මට අවබෝධ වුණේ එකම දෙයයි. අපි අපේ බලය තව වැඩි කරගත්තට, අපේ ධනය වැඩි කරගත්තට බය ඉවර වෙන්නේ. අසහන ඉවර වෙන්නේ. දුක ඉවර වෙන්නේ. දැවිල්ල ඉවර වෙන්නේ. පිච්චෙන එක ඉවර වෙන්නේ. විඳවන එක ඉවර වෙන්නේ. ඉවරයක් නැහැ. ඒ හින්දා ඊළඟ ආත්මේ අසුවල්ලු වගේ අසුවල්ලුන්ගේ පවුලේ අය වගේ ඉපදුනා නම් හොඳයි කිය පැතුවට ප්‍රශ්න ඉවර නෑ. මොකද අපිට වැඩිය ඒගොල්ලොන්ට ප්‍රශ්න. අපිට වැඩිය ඒගොල්ලොන්ට ප්‍රශ්න. කොයි රටක කොයි බලය ලැබුවත් නේ මොන තරම් දුකක් විඳිනවද බලය කියන එක තියාගන්න, ලබා ගන්න, ඊළඟට ඒකට උපාදානය වෙලා ඉන්නකොට ඒක අත්හැරෙනකොටනේ ඔය ඇත්තෝ ඉන්න රටේ සජ්ජනපදයේ පසුගිය කාලේ ඔබ දැක්කනේ අපි ප්‍රවෘත්ති වලින් දැක්කා එහි හිටපු ගරු ජනාධිපතිවරයා මොන තරම් ඉතින් වේදනාවක් විඳින්නේ නැද්ද ඒ බලය අතහැරලා යනකොටනේ එයා කොච්චර දුකෙන් අසහනෙන් අකමැත්තෙන්ද ඒ තමන්ගේ බලය අතහරින්නේ නැත්තේ හින්දා ඒ ප්‍රශ්න එකක්වත් අපි මීට වඩා සැප තැනක ඉපදුනාට විසඳෙන්නේ නැහැ කියන එකයි මට ඔබට කියලා දෙන්න ඕනේ. මේ අපි ඉන්නවට වඩා බලවත් විදියට ඉපදුනයි කියලා ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. දුකේ ඉවරයක් නැහැ. අසහනේ ඉවරයක් නැහැ. කලකිරිල්ල ඉවරයක් නැහැ. විඳවිල්ල ඉවරයක් නැහැ. අතෘප්තිමත්කම ඉවරයක් නැහැ. ඒ හින්දා අඩුම අපිට මේ භව ගමන නවත්ත ගන්නට මේ භවයේ බැරි නම් අඩුම සෝතාපන්න ඵලයටවත් අපිට පත් වෙන්න බැරි නම් අපි ඊළඟ ආත්මෙට හොඳට පින් කුසල් කරගෙන ප්‍රාර්ථනා කළ යුත්තේ එකම දෙයයි. සත්පුරුෂයෝ මුණ ගැහෙන්න. කල්යාණ මිත්‍රයෝ මුණ ගැහෙන්න. තාම දුගී දුප්පත් පවුලක ඉපදුනත් ඉන්නේ සත්පුරුෂයෝ එක්ක නම් කල්යාණ මිත්‍ර අම්මා තාත්තා එක්ක නම් අපි සතර අපායට වැටෙන තත්ත්වයටපත් වෙන එක. අපි තාම වත්පොහසත්කම් ඇති තැනක ඉපදුනත් ඉන්නේ සත්පුරුෂ කල්යාණ මිත්‍ර අම්මා තාත්තා එක්ක නම් ලැබෙන්නේ එවැනි සත්පුරුෂ ගුරු දෙමව්පියෝ නම් සහෝදර සහෝදරියෝ නම් ඇසුරු කරන්ට ලැබෙන්නේ එවැනි සත්පුරුෂ කල්යාණ මිත්‍ර උතුමන් වහන්සේලා නම් උතුම් සමාජ පරිසරයක් ලැබෙනවා නම් ධර්මයක් ඇහෙනවා නම් ධර්මයක් ප්‍රගුණ කරගන්නට පුළුවන්කම ලැබෙන අවකාශය ලැබෙන ඒ උතුම් ක්ෂණ සම්පත්තිය අපට තිබෙනවා නම් ඒක අපේ වාග්ය. අඩුම අපිට එතකොට ඊළඟ භවයේදීවත් අපේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් වෙයි. අපිට ඇත්තට දුකින් නිදහස් වෙන්න පුළුවන් වෙයි. ඒ හින්දා ඔබ හැම කෙනෙක්ම මේ ආත්මේ කොච්චර දේවල් කර දුකින් නිදහස් වෙන්න කියලා තැන් මාරු කරාට තත්ත්වයන් මාරු කරගත්තට අපේ තියෙන භෞතික සම්පත්වල ප්‍රමාණයන් මාරු කරගත්තට දුකින් නිදහස් වීමක් වෙන්නේ නැති බව අපි අවබෝධ කරගන්න. ඒක ඔබට අවබෝධ කරගන්න එක ලේසි. ඒ ඇයි කියනවා නම් දැන් ඔය ඇත්තෝ එවැනි වමාරු ගණනාවක් කරපු අයනේ ලංකාවේ පහළ මධ්‍යම පන්තික හෝ මධ්‍යම පන්තික හෝ ඉහළ මධ්‍යම පන්තික හෝ ගෙදරක
ඉපදුණු අය ඔබ. ඒවයේ තියෙන යම් යම් ආශ්වාතයනුත් ඔබ වින්දා. යම් යම් දුක්ඛ දෝමනස්සයනුත් වින්දා. ඊට පස්සේදී ඔබට අදහසක් පහළ වුණා ඇමරිකා එක්සත් ජනපදයට ගියා නම් ස්ටේට්ස් වලට ආවනම් ඉතින් මේ ලංකාවේ විඳින දුක් නැතුව ඉන්න පුළුවන්කම ලැබෙයි. ඉතින් ඇත්තටම ඔබ කොහොම හරි ඉගෙනගෙන නැත්තම් අදුම සමහර අයට අර ලොටරි එකක් ඇදෙනවනේ නේද? ඒක හරි ඇදිලා. සමහරු කවුරු හරි කෙනෙක් ස්පොන්සර් කරලා ගෙන්නෝගෙන හරි කොහොම හරි ඇමරිකාවට ආවා. විවිධ ක්‍රම. දැන් ඇත්තටම දුකින් නිදහස් වුණාද? නැත්තම් දුක එක තැනක ඉඳලා තව තැනකට මාරු වුණා. ලංකාවේදී විඳ දුක් ටික දැන් විඳින්නේ නැති වෙන්න පුළුවන්. දැන් ඔය ඉන්න රටට අදාළව ඔතන ගෙවන ජීවිතයට අදාළව විඳින දුක් ටික විඳින්න. ඒක නෑ කියන්න බෑ. හැමෝම නොපෙන්නුවට අපි කවුරුත් වහගන්න උත්සාහ කළාට අපේ හිත දන්නවා අපි ඉන්නේ සතුටින්ද, අපි ඉන්නේ සැනසෙල්ලද, නැත්නම් අපි ඉන්නේ අල්ප සැනසෙල්ලකුයි මහ ගින්දරකුයි එකද, අල්ප සතුටකුයි මහා අසහනයකුයි එකද කියලා. බොහෝ අය ඒ තැන මාරු කරාට පස්සේදී තනවා අයියෝ මෙතනට වඩා පැරණි තැන බොහෝම සැනසෙල්ලයි කියලා. ඉතින් ඔහොම තමයි දුක. මාරු කර කර වමාරු කර කර තැන් වෙනස් කර කර අපි බැලුවට ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඔය ඇත්තන්ට ඒක තේරෙනවා හැබැයි. මොකද ඔය ඇත්තන්ට තේරෙන්නේ ඔය ඇත්තෝ යම් තත්වයකට තලයකට ආවා. ඔය අදහසේ ඉඳන් ආවා. දැන් ඔබට තේරෙනවා එහෙම දේවල් ලබා ගත්තා කියන එකෙන් ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ කියලා. ඒක ඔබට අවබෝධ කර ගැනීම පහසුයි. ඕක සමහර වෙලාවට ඔබ කිව්වොත් මෙහෙම මේ ජීවිතය කියන එක දුකින් නිදහස් වෙලා සැනසෙල්ල ඉඳීම කියන එක ඇමරිකාවට ආවා කියලා ලැබෙන එකක් නෙමෙයි කියලා ලංකාවේ කෙනෙකුට ඔබ කිව්වොත් සමහර විට එයා හිතයි එයා ඇමරිකාවට එනවට ඊර්ෂ්‍යාවට කියනවා. එහෙම තමයි සාමාන්‍යයෙන් වෙන්න පුළුවන්. නමුත් ඔබ තමයි ප්‍රත්‍යක්ෂ කරගෙන තියෙන්නේ. වෙලා තියෙන්නේ එක තැනක තිබිච්ච දුකක් වෙන විදියකට තව තැනක විඳිනවා විතරයි කියලා. ඒක ඔබ විතරයි දන්නේ. ඔබ විතරයි දන්නේ. ඒ නිසා මම ඔබට යෝජනා කරනවා නේ. මම ඔබට යෝජනා කරනවා ඔබ අවබෝධ කරගන්න. අපි කවුරුකත් ඇත්ත වශයෙන්ම තැන් මාරු කරාට, තත්ත්ව මාරු කරාට, තනතුරු මාරු කරගත්තට, රට මාරු කරගත්තට, පළාත මාරු කරගත්තට දුකින් නිදහස් වීම වෙන්නේ දුක ටිකක් කලමනාකරණය. අඩුම ඒ කොයි තැන හරි ඉන්නේ සත්පුරුෂයෝ නම් දැන් ඔයත්තන්ට ඔය රටට ආවත් අපේ සංකීර්ණ සායනහන්සේ වගේ සත්පුරුෂ කල්යාණ මිත්‍ර සායනහන්සේලා හමු වෙච්ච නිසා ඇත්ත වශයෙන්ම ඉතින් ජීවිතේ මොකක්ද කියලා අවබෝධ කරගන්න පුංචි හරි දුකක් වේදනාවක් තුනී කරගන්න අඩු කරගන්න අඩුම ඊළඟ ආත්මෙට පිනක් කුසලයක් කරගන්න අවශ්‍ය කරන මාර්ගෝපදේශනය දෙනවා. ස්ථානයක් රැකිලා තියෙනවා. උන්වහන්සේලා ලැබපු
අවබෝධයෙන් උන්වහන්සේලා මඟ පෙන්වනවා. අඩුම ඒ සැනසෙල්ල හරි ඔබට තියෙනවා. සත්පුරුෂයෝ පොඩ්ඩක් හරි ඉන්න නිසා. ඒ හින්දා ඔබ පින් කරන්න, කුසල් කරන්න. ඒ වයින් හැම භවයකම නැවත උපදිනවා නම් සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුර ලැබෙන්න ඕන කියන අරමුණ හිතේ තියාගන්න. ඒත් මම ඔබට යෝජනා කරනවා පින් තුල විතරක්, කුසල් තුල විතරක් නවතින්න එපා. මේ රූපය පිරිසිඳ දැකලා, වේදනාව පිරිසිඳ දැකලා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ස්කන්ධයන් පිරිසිඳ දැකලා මේ ජීවිතය තුලදීම පුළුවන් උපරිම උත්සාහය ගන්න. එහි තිබෙන අනිත්‍යතාවය, දුක් සහගත බව, අනාත්ම බව ගැඹුරින් අවබෝධ කරගන්න. ගැඹුරින් අවබෝධ කරගන්න. ඒක දැනුම විදියට නෙමෙයි. ඒක අවබෝධයේ බවට පත් කරනවා. එතකොට ටිකෙන් ටික අපේ හිතවල තියෙන කෙලෙස් තුනී වෙන්න පටන් ගන්නවා. කෙලෙස් තුනී වෙන තරමට කෙලෙස් ටික හරි ඒ අනිත්‍යතාවය අවබෝධ වෙන තරමටයි, දුක අවබෝධ වෙන තරමටයි, ඒ අනාත්මය අවබෝධ වෙන තරමටයි කෙලෙස් අපෙන් ටික හරි දුරු වෙලා යන්නේ. ඒ ප්‍රමාණයට අපගේ භව ගමන කෙටි කරන්න මේ පංචස්කන්ධයත් එක්ක යන මේ සංචාරය ටික හරි නිමා කරන්නට, අඩු කරන්නට, අවම කරගන්නට අපිට අවකාශයක් උදා වේ. ඒ නිසා ඒ සඳහා මේ ලැබිච්ච උතුම් භවය තුළ ඔබ වීරියවන්ත වෙන්න ඕන. දුකින් නිදහස් වෙන්න වීරිය කරන්න ඕන. ඒකට හොඳම දේ තමයි ඔබ පළමුවෙන්ම සත්පුරුෂය ඇසුරු කරමින් ස්කන්ධ ධාතු ආයතන ආදී මේ අපේ සංසාර ප්‍රවෘත්තියට ඍජුවම බලපෑම් කරන ඒ ධර්මයන් පිළිබඳව හොඳ අවබෝධයක්, දැනුමක් ලබා ගන්න. ඊළඟට ඒ ලබා ගන්නා වූ දැනුම, අවබෝධය හොඳින් මානසිකාර කරමින් නැවත නැවතත් මෙනෙහි කරමින් තමන් තුළින් ප්‍රත්‍යක්ෂ වශයෙන් භාග්‍යවතුන් වහන්සේ වදාළ ඒ ධර්මය දකින්ට ටික ඔබේ ඒ පුහුණුව ආරම්භ කරන්න. භාවනාවේ නියැලෙන්න වඩන්න ඕනේ. ශීලය ඒ අතරතුරේ අඛණ්ඩව ආරක්ෂා කර ගන්න ඕනේ. ඒ අතරතුර පුළුවන් හැම වෙලාවකම දම්පැන් දෙන්න ඕනේ. නැවත නැවතත් සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ. නැවත නැවතත් සත්පුරුෂය ඇසුරු කරන්න ඕනේ. තමන්ට එන හැම කරදරයක්ම, හැම සැපතක්ම, හැම ලාභයක්ම අලාභයක්ම, හැම නින්දාවක්ම ප්‍රශංසාවක්ම, හැම කීර්තියක්ම අපකීර්තියක්ම කල්පනා කරන්න ඕනේ. මේ මගේ පුහුණුවේ ප්‍රමාණය පරීක්ෂා කරන ධර්මතාවක් තමයි මේ ඉදිරිපත් වෙලා තියෙන්නේ. මගේ හිත කොච්චර හැදිලා තියෙනවද කියලා තමයි මේ ලැබුණු ලාභය පරීක්ෂා කරන්නේ. මම මෙහි උමතු වෙනවද? වසඟ වෙනවද? මම මෙහිම මුලා වෙනවද? මම මෙහිම ගතිත මුච්චිත තත්වයට පත් වෙනවද? ඒක තමයි මේ පරීක්ෂා කරන්න කියලා හැම ලාභයක් එක්කම ඔබ දකින්න ඕන. හැම අලාභයක් එක්කම ඔබ මේ ධර්මයේ දකින්න ඕන. ඔබ පරීක්ෂා කරන ඔබේ පුහුණුව
පරීක්ෂා කරන ධර්මතා ලෙස තමයි ඒ අටලෝ දහම ඔබ දකින්න ඕන. එහෙම නැතුව ඒවයි මුසපත් වුණොත් හැම දවසක්ම අපි දන්නේම නැතුව ගත වෙලා යයි. අපි වයසට යයි. දත් හැලිලා, නිය හැලිලා, කෙස් සුදු වෙලා, හැම රැලි වැටිලා අපි ලෙඩ ඇඳකට වැටෙනකම අපේ දවස් ඉගිලිලා යයි. මොකද අපි එක්ක ලාභෙට මුසපත් වෙලා, එක්ක අලාභෙට මුසපත් වෙලා, එක්ක නිന്ദා එක්ක මුසපත් වෙලා, එක්ක ප්‍රශංසා එක්ක මුසපත් වෙලා, එක්ක කීර්තිය එක්ක මුසපත් වෙලා, එක්ක අපකීර්තිය එක්ක මුසපත් වෙලා. අපි කොච්චර මුසපත් වීම එක්ක ගත කරද්දී මතක තියාගන්න. අපි දන්නේම නැතුව අපි වයසට යයි. මරණය අපි වෙතෙයි. එන්න බුද්ධිමත් වෙන්න. ඔබ සාමාන්‍ය ජීවිතේ රැකී කරගෙන යන ගමන් දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට උදව් උපකාර කරන ගමන් හොඳ පෞල් ජීවිතයක් ගෙවන ගමන් යථාර්ථයේ දකින්න ජීවිතය. යථාර්ථය දැක්කා කියලා පෞල් ජීවිතය අසාර්ථක වෙන්නේ නැහැ. යථාර්ථය දැක්කම මුලින්ම වෛරය, ක්‍රෝධය, අධික තෘෂ්ණාව ඒව නැති වෙලා යනවා මිසක දෘෂ්ටි මිත්‍යාවල් නැති වෙලා යනවා මිසක නිවැරදි සීලයක් තහවුරු වෙනවා මිසක ඔබට ඔක්කොම එපා වෙලා දාලා කැලේකට දිවිල්ලක් වෙන්නේ නැහැ. අනාගාමී උතුම් ඵලයට පත් වෙනකම්ම ඔබට ගෘහස්ත ජීවිතය තුළ ඉඳගෙන මේ ධර්මය ප්‍රගුණ කරගෙන යන්න පුළුවන්. ඒ නිසා මේ දේශනාව ඇතුලේ ඔබට කියන්නේ ඔබේ මේ ලෝක ජීවිතේ ඔක්කොම වැඩ නවත්තලා දාන්න කියලා නෙමෙයි. ඔබ මේ ලෝක ජීවිතේ වඩා යහපත්ව ගෙවන්න. ඒත් අවබෝධ කරගන්න. අවබෝධය වැඩි දියුණු කරන්න. ප්‍රඥාව වැඩි දියුණු කරන්න. ආලෝකය තව තවත් වැඩි දියුණු කරගන්න. විද්‍යාව තව තවත් ඔබ තුල පහළ කරගන්න. විද්‍යාව කිව්වේ සයන්ස් නෙමෙයි ඈ. ඒ අර්ථයෙන් නෙමෙයි. තථාගත ධර්මයේ අර්ථය පහළ කරගන්න. එතනිනුයි ඔබ ඔබේ විමුක්තිය සාධනය කරගන්න මේ භවයේ යමක් කරපු කෙනෙක් වෙන්නේ. ඉතින් අද මේ පැයක පමණ කාලයක් ජපානයේ වෙලාවෙන් නම් 6 ඉඳලා 7 වෙනකම් දැන් 7ට විනාඩි 2යි. මිචිගන් වල මං දන්නේ හවස 4 සිට 5 දක්වා වෙන්නට ඕනේ. වේලාව වෙන් කරලා තිබුණේ. ඔබට හවස 4 සිට 5 දක්වා දැන් 5ට විනාඩියක් 2ක් විතර තියෙන්නේ. ඉතින් මේ දහම් කතාවක අපි නියලුනේ දුකින් නිදහස් වෙන්න. මේ ලෝක ජීවිතෙත් හොඳින් ගෙවන ගමන් සංසාරගත දුකින් නිදහස් වෙන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල ගැන ඒ පුහුණුව ඇති කරගත යුතු බව ගැන ඒ පුහුණුවට උනන්දු විය යුතු බව ගැන තමයි මම ඔබට මේ ධර්ම දේශනාවේදී ඒ අවශ්‍ය කරන අභිප්‍රේරණය උනන්දුව ඇති කරන්නට අවශ්‍ය කරුණු කීපයක් සාකච්ඡා කළා. මගේ දේශනාව ඔබ පොතකුත් අහනවා. ඔබේ දරුමල්ලොන්ගේ ජීවිත හදා ගන්න, ඔබගේ ජීවිත මේ ලෝකේ සාර්ථක කර ගන්න ඔබට ඕන තරම් දේශනාවන් බුද්ධ පුතුන් වෙත එකතු වුණාම අහන්න ලැබිලා තියෙනවා. ඒ නිසා මම කල්පනා කළා සීමිත පිරිසක් නමුත් ජීවිතේ යම් ගමනක් ගියපු ජීවිතය ගැන අවබෝධයක් තියෙන පිරිසක් ලෙස ඔබත් එක්ක ජීවිතයේ යථාර්ථය දකින්න යම් මඟ පෙන්වීමක් සංවාදයක් කරන හොඳයි කියලා.
නැතු අපේ ස්වාමීන් වහන්සේවත් මට මාතෘකාවක් යෝජනා කළේ නෑ. ඔබ වහන්සේ කැමැති මාතෘකාවකින් ධර්ම දේශනාව කරලා දෙන්න කියලා තමයි අපේ කල්යාණ මිත්‍ර යටිනුවර සංකීර්ත ස්වාමීන් වහන්සේ අපෙන් ඉල්ලා සිටියේ. අපේ ස්වාමීන් වහන්සේත් එක්ක හිතයිශීකම මගේ මතක විදියට 1998 අවුරුද්දේ වගේ ඉඳලා අපි නිතර හමුණු වුණත් නිතර කතා කරන්නට නොලැබුණත් 1998 අවුරුද්දේ වගේ ඉඳලා සුබෝධාරාම විහාරස්ථානෙත් එක්ක පෙරදෙනී අපේ තිබිච්ච සහසම්බන්ධකම් නිසා වර්ධනය වෙච්ච හිතවත්කම. ඉතින් අපි මේ රටට වැඩම කරලා ඉන්නවා කියලා දැනගත්තම උන්වහන්සේ දුරකථන අංකේ හොයාගෙන කතා කරලා ඉල්ලා හිටියා ඕයට බණ දේශනාවක් කරලා දෙන්න කියලා. ඉතින් වරින් වර අපි ඒ ආරාධනා ප්‍රතික්ෂේප කරලා තියෙන නිසා වෙලාවල් නොමැතිවීම මත මේ අවස්ථාවේ අන්තර්ජාලය නිසා ටිකක් හීතලයි මෙහි වින්ටර් හින්දා. ඉතින් ඔය රටෙත් එහෙමයි කියලා මම හිතනවා. ඉතින් ඒත් පාන්දරම වුණත් මම කිව්වා මම මේ දේශනාව කරලා දෙන්නම්. ඒ අනුව දායකත්වයේ ගන්නට යෙදුණා ඩිලන් වීරකෝන් මහත්මයා, නිලුකා වීරකෝන් නෝන මහත්මිය. එයත් බලාපොරොත්තු වුණා කෙන්සා ඩියෝන් කියන පුතාලට ආශිර්වාද කරන්න. ඊළඟට ස්ටිව් බර්ග් මහත්මයා දායකත්වයේ ගත්තා. එතුමා බලාපොරොත්තු වුණා පරලෝසපත් දෙමව්පියන් වන ලොරෙන්ස් සහ ජුලියා බර්ග් මහත්මීන්ට පින් අනුමෝදන් කරන්න. අසංග රාමනායක මහත්මයා ටිකක් දුකෙන් වේදනාවෙන් ඇත්තේ. මොකද ආදරණීය පියාණන් වහන්සේ දවස් 7කට කලින් තමයි මිය ගිහිල්ලා තියෙන්නේ. එතුමාටත් මේ දේශනාව ප්‍රයෝජනවත් වෙයි. එතුමාගේ පියාණන් වහන්සේට පින් අනුමෝදන් කරන්නට එතුමා බලාපොරොත්තු වුණා. ඊළඟට රංජනී ධර්ණියකල මහත්මිය පරලෝසපත් එම්.ඩි. සේනානායක මෞතුමියට පින් අනුමෝදන් කරන්නට මේ උතුම් පින්කමට දායක වුණා. සසික මහත්මයාත් මහේෂ් අනෝනත් මා කඳුර ඉදපළ තමන්ට ආශිර්වාදයක් ලැබේවා කියන හිතින් මේ පින්කමට දායක වුණා. ඉතින් හැමෝගෙම මේ ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වේවා. ඉහත නම් සඳහන් කරපු මිය ගිය අය මේ පින් අත්තර ගනිත්වා. පෙසංකෙච්ච ස්වාමීන් වහන්සේ නමින් අපවත් වෙච්ච ගුරු දේවෝත්තමයාණන් වහන්සේලා හෝ මෞද්දමෞපිය පාර්ශවවල කවුරු හරි ඉන්නව නම් ඒ ඇත්තොත් මේ බණ අහපු ඔබ හැම දෙනාගේම ඥාති හිත මිත්‍රාදීන් මේ පින් අත්කර ගනිත්වා, සුවපත් වෙත්වා, සපවත් වෙත්වා, දුකින් මිදෙත්වා. ඔබේ නෑදෑයෝ හැමෝම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවනින් සැනසෙත්වා කියන සිත ඇති කරගෙන කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම සියලු දෙවි දේවතාවුන් මේ පින්පෙත් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව, බැල්ම ශක්තිය ඉහත නම් සඳහන් කරපු දායකයන්ට වගේම පෙසංකෙච්ච ස්වාමීන් වහන්සේට ඒ දායක පවුල්වල සුජීවත්ව සිටින මව්දෙමව්පියන්ට, දුවදරුවන්ට, සහෝදර සහෝදරියන්ට, ඥාති හිත මිත්‍රාදීන්ට වගේම විශේෂයෙන්ම ඔය රට වාසීන්ට, ලංකාදීප වාසීන්ට, මේ ලෝක වාසීන්ට මේ භයානක වසංගතයෙන් ඉතාම ඉක්මනින් නිදහස් වෙන්න දෙවියෝ උපකාර කරත්වා, ආශිර්වාද කරත්වා. දෙවියනුත් මේ පින් අනුමෝදන් වෙලා මේ ධර්මය අවබෝධ කරගෙන ඉක්මන් භවයකදී නිවන් දකිත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු. අන්න වශයෙන් ඔබ අප හැම දෙනාටම දෙවි දේවතාවුන්ට, මියගිය සියලුම ඥාතීන්ට මේ පින් කුසල් පාරමී ධර්ම වේවා. මේ භවය පුරාම සංසාරයේ උපදින හැම ආත්ම භාවයකම සත්පුරුෂයෝ මුණ ගැහේවා, කල්යාණ මිත්‍රයෝ මුණ ගැහේවා, සද්ධර්මයක් නැසේවා, ධර්මානුධර්ම ප්‍රතිපත්ති පූර්ණේ කරගෙන ඉක්මන් භවයකදී හෝ මේ භවයේදීම හෝ නිවන් අවබෝධ කරගන්න මේ පින් කුසල් අපිට පාරමිතා ධර්ම වේවා. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං
ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනම් ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරං ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ තුයාව නිබ්බාන පත්තිය ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු හැම දිනාටම විවිධ රත්නයේ අනන්ත ගුණ බලයෙන් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ චිර ජීවනයේ සහ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයම උදා වේවා සතු සාදු බන්තේ sadhu සාදු සාදු බන්තේ අපි හැම දිනකටම ඉතාම ප්‍රීතිමත් වාසනාවන්ත දවසක් කියලා මම කල්පනා කරනවා. ඉතාම හරවත් වටිනා කාගේත් මේ ආධ්‍යාත්මික ගමනට ප්‍රබල යෝගයක් ඇති වෙන විදිහේ ඉතාම අර්ථාන්විත ආලෝකිත ධර්ම දේශනාවක් විශේෂයෙන් මේ වෙලාවේ සිදු කරන ලබනවා. ඉතින් මම හිතන්නේ අපි හැම කෙනෙකුටම ධර්මඥානය ඇති කරගන්න අපි හැම කෙනෙක්ම මේ කරන ආධ්‍යාත්මික කටයුතු ධර්ම මාර්ගයේ ගමන් කිරීම පිළිබඳව ලොකු අනුබලයක් මුලක් වහන්සේ වගේ ස්වාමීන් වහන්සේ නමකින් ලැබෙන එක අපි කාටත් ඉහි පැවිදි කාටත් ලොකු ආශිර්වාදයක් ඇටියට මම කල්පනා කරනවා. ඉතින් අද විශේෂයෙන් අපි ආශිර්වාද කරනවා. ජපානයේ බොහොම මේ වෙලාවේ දැසන වුණත් අප කෙරෙහි ඉතාම අනුකම්පාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව මේ ආරාධනය පිළි අරගෙන මේ ධර්ම දේශනාව සිදු කොට වදාළ යතුරුගිරිය ආර්ය නිකේතන නිර්මාතෘ රාජකීය පූජ්‍ය පඬිතුක ආචාර්ය මාවරල්ලේ පත්තිය අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපි පින් අනුමෝදන් කරනවා. අප විහාරස්ථානයේ අපි හැමදෙනාගේම ජීවිතවල සිදු කරගෙන තියෙන සියලුම පින්වල ආධ්‍යාත්මික ශක්තියන්ගේ ආශිර්වාදයෙන් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් සියලු දෙවියන්ගේ රැකවරණයෙන් වහන්සේට නිදුක් නිරෝගී සුව උදාසිරි සම්පත් ලැබේවා. තව තවත් මේ සිදු කරන ලෝක ශාසනික මේ ජාත්‍යන්තර ආගමික සේවාවන් නිර්පද්‍යිතව සිදු කරන්නට වහන්සේට සියලු ශක්තිය ධෛර්යය වාසනාව දුන්නා. වහන්සේ වැඩි පිළිඹර පුත්‍රවණක් මේ ලොවට ශාසනයට දායාද කළ ඒ ආදරණීය බෞද්ධමෝපියන්ට විශේෂයෙන් මේ පින්පත් වේවා. ඒ පිළිදෙනාටම ධර්ම අවබෝධයෙන් සිට වේවා. අපේ සම්බුදුන් වහන්සේටත් සිතින් පෙතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් ඉෂ්ට කරගෙන වහන්සේගේ ප්‍රාර්ථනා බෝධි සඵල කරගන්නට මේ සියලුම පින් ආශිර්වාදයක් වේවා. මනිස්සේ සම්පතක් වේවා කියලා අපි කවුරුත් නාම ගෞරවයෙන් යුක්තව ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපේ පද්‍යහාමුදුරුවෝ මේ අවස්ථාවට සම්බන්ධ වෙච්ච අපේ කුසල හාමුදුරුවෝ ඉන්නවා. අපේ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා කවුරුත් මේ අවස්ථාවේ ධර්ම දේශනාවක් කරනවා. මේ අවස්ථාවට සම්බන්ධ වෙච්ච අපේ කාරුණික පින්තුන් අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙන හැම දිනකටමත් අපි ආශිර්වාද කරනවා, පින් අනුමෝදන් කරනවා. තව තවත් මෙවැනි ආගමික ආධ්‍යාත්මික කටයුතු වලට අපත් සම්බන්ධ වෙන්න කියලා. එහෙමනම් මේ ධර්ම දේශනාව අපි මෙතනින් අවසන් කරනවා. අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේටත් ඔබ සෑම සිළු දිනාටම සම්මා සම්බුදු සරණයි. සාදු සාදු